समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्कदं धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स කරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි අදත් අපේ සදහවත් පිරිස වෙනදට වඩා පැයක කාලයක් ප්‍රමාද වුණත් සූදානම් දෙන්නේ උතුම් සද්ධර්මය ටික වෙලාවක් ශ්‍රවණය කරන්නට. අද මේ උතුම් ධර්මානුශාසනාමය පුණ්‍ය කර්මයේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ දෝහා කතාවල ශ්‍රී ලංකා සේවය කරන සදහවත් අනුරජීව මද්දුමගේ මහත්මයාගෙත් සමන්ති මද්දුමගේ මහත්මියගෙත් දායකත්වයෙන් සිද්ධ කෙරෙන උතුම් සද්ධර්ම දේශනාවට කැනඩාවේ යුනිවර්සිටි ඔෆ් කැල්ගරි අධ්‍යාපනය ලබනවා. කැල්ගරි විශ්වවිද්‍යාලයේ 3 වන අවුරුද්දේ විහාන් පුතුණුවන් ඒ දෙපළගේ ආදරණීය දරුවා ඒ දරුවාගේ 21 වන ජන්මදිනය නිමිති කරගෙන මේ උතුම් පින්කම මූලිකව සිද්ධ කරන්නේ. ඊට අමතරව දෝහා කටා ශ්‍රී ලංකන් ස්කූල් ඒ ආයතනයේ අධ්‍යාපන ආයතනයේ පාසලේ ඉගෙන ගන්න උසස් පෙළ සඳහා සූදානම් වෙනවා. කෙනුල් පුතුණුවනුත් නෙතුල් පුතුණුවනුත් ඒගොල්ලෝ නිවුන් දරුවෝ. ඒ දෙන්නට ආශිර්වාද කරන්නත් ඒ වගේම පුංචි පුතුණුවන් තිවෙන් ඒ පුතාට ආශිර්වාද කරන්නටත් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම පියසේන සහ විමලාවති කියන අනුරජීව මද්දුමගේ මහත්මයාගේ ආදරණීය මව්පියන්ටත් ස්ටැන්ලි සහ මාලනී කියන නෝනා මහත්මිනියගේ සමන්ති මහත්මියගේ ආදරණීය අම්මා තාත්තටත් ආශිර්වාද කරන්න මේ උතුම් පින්කමේදී බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේ බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව ඒ අත්තන් සිත කරපු ඉල්ලීම අනුව තමයි මේ සද්ධර්ම දේශනාව සිත කරන්නේ. ඒ පින්වත් පිරිස ආරණ්‍යකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ පූජනීය මහා සංඝ රත්නයට දානමාන අධ්‍යාපන කටයුතු සඳහා බොහොම ශ්‍රද්ධාවෙන් දායකත්වයේ දරමින් ඒ උතුම් පින්කමකුත් සිත කරන්නට යෙදුණා. මේ වෙලාවේ ධර්ම දානමය පින්කමක් කරමින් බලාපොරොත්තු වෙන්නේ ආදරණීය පුතුණුවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම, දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සහ අනෙක් දරුවෝ 3 දෙනාගේම අධ්‍යාපනයට අනාගතයට ආශිර්වාද කිරීම. අපි සතුටු වෙනවා දරුවෝ 4 දෙනෙක් මේ ලෝකෙට බිහි කරපු ආදරණීය අම්මා තාත්තා ලෙස ඒ දරුවන්ගේ ජීවිත ගොඩනගන්න බොහොම වෙහෙස මහන්සි වෙලා කටයුතු කරන ගමන් විදේශගතව ජීවත් වුණත් මේ වගේ උතුම් කටයුතු කරමින් දරුවන්ගේ ආධ්‍යාත්මික ජීවිතයත් වඩා සාර්ථක කරන්න, ඵලදායී කරන්නට ඔය ඇත්තෝ දරන උත්සාහය පිළිබඳව මා ඊටාම සතුටටපත් වෙනවා. අද මා ඊටාම වැදගත් දහම් ප්‍රශ්න කීපයක් ඔබත් එක්ක සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ආලවක සූත්‍රේන තවත් කරුණු කීපයක් ආලවක භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා කොහොමද ප්‍රඥාව ලබා ගන්න කියලා. කතංසු ලබතේ පඤ්ඤං කතංසු වින්දතේ ධනං කතංසු කිත්තිං පප්පෝති කතං මිත්තානි ගන්තති අස්මා ලෝකා පරං ලෝකං කතං පෙච්චන සෝචති. තාම වැදගත් ප්‍රශ්න කීපයක්. 21 වන ජන්මදිනය සමරන පුතාටත් සස්පෙළ ලියන පුතාලා දෙන්නට වගේම
ඒ මව්දෙමව්පියන්ටත් බණ අහන ඔබටත් හරිම වටින ප්‍රශ්න කීපයක් ආලවක භාග්‍යවතුන් වහන්සේගෙන් විමසන්නේ. කොහොමද ප්‍රඥාව ලබා ගන්නේ? කතන්සු ලබතේ, කොහොමද ප්‍රඥාව ලබා ගන්නේ? ඊළඟට කතන්සු වින්දතේ ධනං, කොහොමද ධනය ලබා ගන්නේ? කතන්සු කිත්තිම් පප්පෝති, කොහොමද කීර්තිය ලබා ගන්නේ? කතං මිත්තානි ගන්තති, කොහොමද යාළුවෝ ලබා ගන්නේ? යාළුවෝ, හොඳ යාළුවෝ ඇති කරගන්නේ? ඊළඟට විමසන්නේ තාම වැදගත් ප්‍රශ්නයක්. මෙලොවත් පරලොවත් ශෝක නොකර ඉන්න ඕන නම් මොකද කරන්න ඕනේ? හොඳ ප්‍රශ්න, වටින ප්‍රශ්න කීපයක්. ඔබටත් බොහොම වටීවි මේ සාකච්ඡාව ශ්‍රවණය කරන්නට කියලා මෙත් සිතින් යෝජනා කරනවා. බුදුහාඳුරෝ දේශනා කරනවා ප්‍රඥාව ලබන්නට ඕන නම් නිවනට පැමිණීම පිණිස බුද්ධාදී උතුමන්ගේ ධර්මය අදහනුයේ, ධර්මය අසනු කැමැත්තේ, අප්‍රමාදීව විචක්ෂණ වූයේ ලෞකික ලෝකෝත්තර ප්‍රඥාව ලබන්නේය. ප්‍රඥාව ලබා ගන්න නම් ඔබට තථාගතයන් වහන්සේගේ, ඒ උතුම් මහරහතන් වහන්සේලාගේ ධර්මය කෙරෙහි පැහැදුණු කෙනෙක්, ශ්‍රද්ධාව තියෙන කෙනෙක් වෙන්න ඕන. ඊළඟට උන්වහන්සේලාගෙන්, ඒ උතුමන්ගෙන් දේශනා කෙරුණු ඒ ධර්මය ශ්‍රවණය කරන කෙනෙක් වෙන්න ඕන. ඊළඟට මෙහි පෙන්වලා දෙනවා භාග්‍යවතුන් වහන්සේ ආලවකට අප්‍රමාදීව, ඊටාම තියුණු නුවණින්, විචක්ෂණශීලීව, තාර්කිකව ඒ ධර්මය මෙනෙහි කරන්න ඕන. මේ විදිහට තමයි ලෞකික සහ ලෝකෝත්තරමය වශයෙන් උතුම් ප්‍රඥාව ලබා ගන්නට තිබෙන උතුම් මාර්ගය ලෙස භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ. මේ කියන්නේ උගත්කම ලබා ගැනීම ගැන නෙමෙයි. උගත්කම ලබා ගන්න දැන් මේ පුතාලා කැල්ගරි යුනිවර්සිටි එකේ එක පුතෙක් ඉගෙන ගන්නවා. අනිත් පුතාලා දෙන්නා ශ්‍රී ලංකන් ස්කූල් එකේ දෝහා කටාවල තියෙන ඇඩ්වාන්ස් ලෙවල් වලට ඉගෙන ගන්නවා ලන්ඩන් විෂය මාලාව යටතේ. අනිත් චූටි දරුවා මං හිතන්නේ ඉගෙන ගන්නේ නැතුව ඇති, තවම පොඩි දරුවෙක් වෙන්න ඇති. කොහොම වුණත් ඒ අධ්‍යාපනයෙන් ඔබ දැනුගත් කෙනෙක් වෙනවා. දැනුගත්කම අවශ්‍යයි. දැනුගත්කම ඒක අවශ්‍යයි. ලෞකික විෂයන් පිළිබඳව ඔබේ මේ ලෝක ජීවිතේ හොඳ අධ්‍යාපනයක් තියෙනවා නම් ඔබට ඔබේ ජීවිතය අඳුරු වෙන එක අවම කරගන්න පුළුවන්. අඩු කරගන්න පුළුවන්. පරම සතුට හම්බුනේ නැතත් සැනසිලිදායක ජීවිතයක් ගත කරන්න හොඳ අධ්‍යාපනයක් තියෙන එක අවශ්‍යයි. කාටවත් අතනොපා ජීවත් වෙන්න, ගෞරවනීයව ජීවත් වෙන්න හොඳ දැනුගත්කමක් තියෙන එක අපේ දරුවන්ට අවශ්‍යයි. ඒ නිසා ඒ දැනුම ලබා ගැනීම, ඒ උගත්කම ලබා ගැනීම නෙමෙයි මෙහි සාකච්ඡා කරන්නේ, ප්‍රඥාව ලබා ගැනීම ගැන. ප්‍රඥාව ලබා ගන්නට නම් ප්‍රඥාවන්තයෙකු හරහා ඕන ඒ දේ ලබා ගන්න. මේ ලෝකේ පහළ වුණු ප්‍රඥාවන්තයින් අතර අග්‍රස්ථානයේ වැඩ සිටින්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ. ඒකයි උන්වහන්සේගේ ප්‍රඥාව මහා පඤ්ඤා, මහා ප්‍රඥාව කියලා කියන්නේ. තව කෙනෙකුට බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ප්‍රඥාවට සමාන ප්‍රඥාවක් කවදාවත් නැහැ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් සමාන වෙනවා නම් සමාන වෙන්නේ
තව බුදුරජාණන් වහන්සේ නමකට පමණයි ප්‍රඥා මතින් ගත්තම. එතකොට ඒ භාග්‍යවතුන් වහන්සේගෙන් හෝ උතුම් මහරහතුන් වහන්සේලාගෙන් හෝ දේශනා කෙරුණු ධර්මය උන්වහන්සේලා වදාළ ඒ උතුම් වූ ප්‍රඥා මාර්ගය අහුම්කම් දෙමින් එය ශ්‍රවණය කරමින් එය සිහිනුවණින් මෙනෙහි කරමින් විචාරශීලීව කටයුතු කරන කෙනෙකුට ලෞකිකමය වශයෙන්ුත් ලෝකෝත්තරමය වශයෙන්ුත් අවශ්‍ය කරන උතුම් ප්‍රඥාව උපදවා ගන්න පුළුවන්කම තිබෙනවා. තියෙන්නේ සත්පුරුෂ ඇසුර නැත්නම් කල්යාණ මිත්‍ර ඇසුර, උතුම් සද්ධර්ම ශ්‍රවණය, ඊළඟට යෝනිසෝ මනසිකාරය සහ ධර්මානුධර්ම ප්‍රතිපදාව වීර්යයෙන් යුක්තව ඒ වදාළ දේශනාව තුල කියන දේවල් ප්‍රගුණ කරමින් වඩමින් භාවනා ලෙස තම නුවණ දියුණු කරගන්න කටයුතු කිරීම තමයි මෙහිදී දේශනා කරන පිළිවෙල. මේ ලෝකේ බොහෝ උගතුන් විද්‍යාඥයින් ඥානවන්තයින් ලෞතර බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවට ඉහළ අගයක් ඉහළ ගෞරවයක් ලබා දෙනවා. මොකද කිසිම ආකාරයකට අද තියෙන මට්ටමේ තාක්ෂණික මෙවලම් නොදියුණු යුගයක භාග්‍යවතුන් වහන්සේ ස්වකීය ප්‍රඥාවෙන් වදාළ දේවල් සිද්ධ කරපු ඉගැන්වීම් මේ ලෞකික ලෝකය සුවපත් කරන්නට වගේම මේ ලෝකයෙන් එතර වෙන කෙනෙකුටත් පුදුමාකාර සැනසීමක් විමුක්ති සොයක් උදා කරලා දෙන්නට සමර්ථ වෙන උතුම් ඉගැන්වීම් සමුදායක් උන්වහන්සේගේ තිබෙන්නේ. ඒ සද්ධර්මය ශ්‍රවණය කරනකොට එය නුවණින් මතක් කරනකොට මෙනෙහි කරනකොට ඔබගේ ප්‍රඥාව දියුණු වෙලා ඔබගේ ඥානයේ ඒ තිබෙන අඩුලුහුඩුකම් නැති වෙලා ගිහිල්ලා දේවල් පුළුල්ව දකින්න පුළුල්ව අවබෝධ වෙන්න පටන් ගන්නවා. මම තවම භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ධර්මයේ ඔස්සේ ප්‍රඥාව ඇති කර ගන්නට ප්‍රඥාවෙහි පරිපාකයට ගමන් කරන්නට වීරිය කරන සායනහන්සේ කෙනෙක්. නමුත් මා දන්නවා වර්තමානයේ මේ පහුගිය අවුරුදු 15ක වගේ කාලය තුල මම භාග්‍යවතුන් වහන්සේගේ දහම අවබෝධ කර ගැනීම නිසා මට ලැබුණු සැනසීම අවුරුදු 41කට ටිකක් වැඩි මේ ජීවිත කාලය තුල නේද? මේ ජීවිත කාලය තුල මතක තියාගන්න ඒ උතුම් ප්‍රඥාව ලැබිලා නැහැ සාමාන්‍ය පාසලේ හෝ වෙනත් අධ්‍යාපනිකව ලැබපු දේවල් වලින්. ධර්මය ශ්‍රවණය කරනකොට, දහම් පොතපත පරිශීලනය කරනකොට, ධර්මය දේශනා කරනකොට, දේශනා කරන දේවල් නැවත නැවත මෙනෙහි කරනකොට ඇත්තටම අන් අයගේ මනසේ කලුවර කොච්චර අඩු වෙලා ගිහිල්ලා එළිය වැටුණද කියන එක ගැන මට කියන්න තේරෙන්නේ නැහැ. නමුත් මා දන්නවා මා තුල තිබුණු අඳුර පියවරෙන් පියවර නැති වෙමින් ගිහින් තියනවා කියන එක. ඒ කලුවර ඈත් වෙමින් ටික ටික හෙමින්
පුංචි පහන්සිලු දැල්වෙන්ට ඥානයේ පහන්සිලු දැල්වෙන්ට පසුගිය අවුරුදු 15ක කාලයේ සද්ධර්මය පරිශීලනය කරමින් සද්ධර්මය දේශනා කරමින් සද්ධර්මය මෙනෙහි කරමින් සද්ධර්මය පුහුණු වෙමින් පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් ගත කරපු කාලය තුල මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ දේ අත්විඳින්න ලැබුණා. මට හිතාගත හැකි මං කල්පනා කරනවා වරින් වර මේ බුදුහාඳුරෝ දේශනා කරපු දේවල් 100%ක්ම අවබෝධ වුණු උත්තමයෝ මොන්න තරන්නම් සුවයක් මේ ලෝකේ ඉඳිද්දි විඳින්න ඇද්ද කියලා. ඒ උත්තමයින්ට කොච්චරනම් ලස්සනට දේවල් අවබෝධ වෙන්න ඇද්ද කියලා. ඒ උත්තමයින්ගේ ජීවිතවල දේවල් අවබෝධ වෙමින් ඒ උතුම් ප්‍රඥාව ලැබෙන්න මොන තරම්නම් සැනසීමක් සුවයක් සතුටක් සැපයක් පවතින්ට ඇතිද කියලා මට හිතෙනවා. අල්ප දෙයක් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය නිසා දියුණු වුණු මා තුළ මා විඳින සැනසීමත් එක්ක මට භාග්‍යවතුන් වහන්සේ වදාළ දේවල් තුරින් ලැබිලා තියෙන ප්‍රඥාව එක්ක මේ ධහම පරිපූර්ණව අවබෝධ වෙච්ච කෙනෙක් මොන්න තරන්නම් සුවයක් සැනසීමක් ලබන්ට ඇද්ද කියලා මා විශ්වාස කරනවා. මා හිතනවා. ඒ හින්දා මා ඔබට යෝජනා කරනවා ප්‍රඥාව ලබන්ට නම් බුදුහාමුදුරුවෝම ඇසුරු කරන්න ඕනේ. අද අපිට බුදුහාමුදුරුවෝ ඇසුරු කරන්නට තියෙන එකම ක්‍රමය දහම ඇසුරු කිරීම විතරයි. දහම ඇසුරු කිරීම විතරයි. දහම ඇසුරු කරනකොට බුදුහාමුදුරුවන්ව මුණ ගැහෙනවා අපිට. බුදුහාමුදුරුවන්ව මුණ ගැහෙන්නේ බුදුන් දකින්ට ලැබෙන්නේ අපිට ඒ උතුම් ධර්මය එක්ක. ජීවිතේ බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු හම්බ වෙනවා දහම තුලින් අපේ දිහා බලනකොට. එහින්දා ඔබට යෝජනා කරනවා සැබෑම ප්‍රඥාව ඔබ සොයා යනවා නම් සැබෑම ප්‍රඥාව ලබා ගැනීම ඔබේ පරම අධිෂ්ඨානය නම් ඔබ කළ යුතු දේ වන්නේ පුළුවන් තරම් නිදහස්ව තථාගතයන් වහන්සේගේ දහම ශ්‍රවණය කරන්න. ඒ දහම හොඳට සිහිය තියාගෙන මෙනෙහි කරන්න. වීර්යයෙන් ඒ දහම ශක්ති ප්‍රමාණයෙන් නිතිපතා පුහුණු කරගන්න. විචක්ෂණශීලීව විචාරශීලීව තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම් කෙරෙහි ගැඹුරු අවධානය යොමු කරන්න. ඔබ තුළ ආලෝකය විද්‍යාව ප්‍රඥාව පහළ වෙන්න නිසක වශයෙන්ම පටන් ගනිමි. ඒ තමයි ප්‍රඥාව ලබා ගන්න තිබෙන ක්‍රමය ලෙස භාග්‍යවතුන් වහන්සේ යෝජනා කළේ. ඒ තමයි මා ඔබට ඉදිරිපත් කළේ. දෙවෙනි කාරණේ. බුදුහාඳුරෝ දේශනා කරනවා ඔබට ආලවක යක්ෂයන්ව කොහොමද ධනය ලබා ගන්න කියලා. බුදුහාඳුරුවන්ගේ ගැන්වීම තමයි ධනයට ප්‍රතිරූපව ක්‍රියා කරන සුළු වූයේ රුකුළු වැර ඇතියේ නොලිහිල් පැරකුම් ඇතියේ ලොවි ලෞතුරා ධනය ලබා කාට හරි කෙනෙක් ලෞකික ධනය හෝ ලෝකෝත්තර ධනය ලබන්ට ඕන නම්
එයාගේ ගාව තියෙන්න ඕන ධර්මයේ ලෙස භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ කුමක්ද? වීරිය. දැල්ලුණු වීරිය. බිඳ නොවැටෙන වීරිය. අධිෂ්ඨානශීලී බව. ලෞකික ධනය ලබන්නට, ලෝකෝත්තර ධනය ලබන්නට. බුදුහාඳුරෝ කියපු දේ විශ්වාස කරන්න. හොරු කියන දේවල් විශ්වාස කරන්න එපා. හොරුන්ට කෙටි කාලයක් ඇතුළත මහා ධනයක හිමිකාරයෝ වෙන්න පුළුවන්. හැබැයි මෙලොවදී හෝ පරලොවදී වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. බුදුහාමුදුරුවෝ ඔබට ධනය ලබා ගන්න යෝජනා කරන ක්‍රමය තමයි ඊට ගැළපෙන ආකාරයට, ඊට ප්‍රමාණවත් වෙන ආකාරයට ඔබගේ වීර්යය, ඔබගේ උත්සාහය, ලිහිල් නොවුණු පරාක්‍රමය, නිච්ඡන් දල්ල පරාක්‍රම කිව්වේ ඒකයි. ලිහිල් නොවුණු පරාක්‍රමය ඔබ තුල දියුණු කර ගන්නට ඕන. එවිටයි ඔබට අපේ භාග්‍යවතුන් වහන්සේ වදාළ විදියට ලෞකික ධනයත් ලෝකෝත්තර ධනයත් ලබාගෙන මෙලොව සහ පරලොව බයක් නැතුව ඉන්න පුළුවන්. නැත්තම් ඔය කෝටි ගණන් ධනය හොයපු මිනිස්සු, හම්බ කරපු මිනිස්සු අම්මෝ මිත්‍යා දෘෂ්ටි පස්සේ පන්න දඟලන්නේ ඇයි? බය. හොයපු විදියේ තියෙන අර්බුදේ දන්නවා. වංචනික බව දන්නවා. එහි තියෙන අධර්මිෂ්ඨ බව දන්නවා. එහි තියෙන අවනීතික භාවය පිළිබඳව හෘදය සාක්ෂිය දන්නවා. ඉතින් මිනිස්සු තමන් ඒ විදියට හම්බ කරගත්තු ධනය නිසා හැම තිස්සෙම ඉන්නේ දැවි අසහනයෙන්, පීඩාවෙන්, බයෙන්, ඊළඟට හම්බ කරගත්තුවත් දාලා මැරිලා යන්න වෙයිද කියන තැති ගැනීමෙන්. එතකොට ඒගොල්ලෝ ඉන්නේ සුවෙන් නෙමෙයි. මතක තියාගන්න. සුවෙන් සනසිල්ලෙන් ඉන්න පුළුවන්. ධනයක් නම් ඒ ධනය වීර්යයෙන් උපයපු දෙයක් වෙන්න ඕන. කොමිස් ගහලා, හොරකම් කරලා, වංචා කරලා, දූෂණ කරලා ප්‍රකෝටි ගණන් ධනය හම්බ කරන්න පුළුවන්. ලංකාවේ නම් බහුතර ආදර්ශ ලෙස තියෙන ඒවා. නමුත් මා ඔබට යෝජනා කරනවා ඔබ බුදු සරණ යන්න. ඔබ ඔය ජාවාරංකාරයෝ සරණ යන්න එපා. ජාවාරංකාරයෝ සරණ ගියොත් ඒ ජාවාරංකාරයින්ගේ මග ගිහිල්ලා ධනය හම්බ කරන්න ජාවාරංකාරයින්ගේ සරණ ගිහිල්ලා ධනය හම්බ කරන්න ගියොතින් මතක තියාගන්න වෙන්න පුළුවන් තේ තමයි, වෙන්න පුළුවන් අනතුර තමයි තමන්ට ලොකු ව්‍යසනයක් වෙන්න පුළුවන් මේ ලෝකෙදි සහ පරලෝකෙදි. ඒගොල්ලෝ අනුගමනය කරන්න එපා. ඒගොල්ලෝ කෙටි කාලයකට එහෙම උඩ ගිහිල්ලා ඉන්න පුළුවන්. ඒවා විශ්වාස කරන්න එපා. ඒ හොඳ ක්‍රම නෙමෙයි. ඒවා පරමාදර්ශ කරගන්න එපා. ඒවා නිවැරදි ක්‍රම නෙමෙයි. අපි කවුරුත් දියුණු වෙන්න, ධනවත් වෙන්න ඕන නම් උත්සාහය තමයි තියාගන්න ඕන. වීරිය තමයි තියාගන්න ඕන. ඒ විශ්වාස කරගන්න ඕන. වීරියනුයි මගේ බුදුහාමුදුරුවෝ මට කිව්වේ වීරිය. වීරිය කියන්නේ හැමතිස්සෙම ඇඟපත වෙහෙසෝන එක නෙමෙයි. මොලේ වෙහෙසෝලා. අද මේ ලෝකේ ඇඟපත ගොඩාක් වෙහෙසවලා ධනය හම්බ කරන ක්‍රම වගේම ධාර්මිකව, නිත්‍යානුකූලව, බුද්ධිය, නුවණ, තාක්ෂණික ඥානය පාවිච්චි කරලා, කුසලතා පාවිච්චි කරලා ධනවත් වෙන්න උපායන් තියෙනවා. ගොඩාක් උපායන් තියෙනවා. හැබැයි
තාක්ෂණය පාවිච්චි කරලා ඥානවන්තව ධනය හම්බ කරන කෙනෙකුත් පරිස්සම් වෙන්න ඕන. තමන්ගේ සදාචාරාත්මක සීමා මොනවද කියලා අඳුන ගන්න. YouTube නාලිකාවක් අරගෙන නිර්වස්ත්‍රව හැසිරিলাත් සල්ලි හම්බ කරන්න පුළුවන්. නින්දා අපහාස කරලත් සල්ලි හම්බ කරන්න පුළුවන්. අන් අයට පීඩා කරලත් සල්ලි හම්බ කරන්න පුළුවන්. මොකද බලන පිරිසේ ප්‍රමාණය වැඩි වෙන තරමට ඔවුන්ට ලැබෙන මුදල් ප්‍රමාණය වැඩි වෙන නිසා. ඒවත් පුළුවන්. එහෙමත් ධනය හම්බ කරන අය ඉන්නවා. හැබැයි ඔබ එතනට වැටෙන්න එපා. මොකද ඒවත් දෙන්න වෙනවා කවදා හරි. ඒවත් කවදා හරි ගෙනියන්න වෙනවා. අනුන්ට අයහපතක් අවඩක් කරමින් කෙනෙක් ධනය හම්බ කළොත් ඒව ගෙනියන්න වෙනවා. පරලෝ යනකොට ඒ කරපු කර්මවල විපාක අරන් යන්න වෙනවා. ධනය නම් තියලා යන්න වෙනවා හම්බ කරපුවා. විපාක අරන් යන්න වෙනවා. ඒ හින්දා මා ඔබට මෙත් සිතින් යෝජනා කරනවා. ඔබ ඔබේ ජීවිතේ ධනවත් වෙන්න. කොහමද? උට්ටාන විරියාදිහි ගතා උත්සාහයෙන් වීර්යයෙන් බාහා බල පරිචිතා අතපය වේසවලා සේදාවක් කිත්තා දහඩිය වගුරුවලා ධම්මිකා ධම්ම ලද්දා ධාර්මිකව සහ නිත්‍යානුකූල කැල්ගරි යුනිවර්සිටි එකේ ඉගෙන ගන්න පුතාට මම දන්නවා මේ කාලේ කැනඩාවේ හිම කන්තු වැටෙන්නේ කියලා. අඩි 5-6 හිම වැටලා තියෙනවා. ඒත් පුතාට වීරියෙන් විශ්වවිද්‍යාලයට යන්න වෙනවා. ඒ විතරකුත් මදි. බාහිරව පොඩි part time job එකක් හරි කරන්න වෙනවා. වීරිය නැතුව ඔබට විශ්වවිද්‍යාලයේ සාර්ථකව නිම කරන්න බෑ. සීතල එක්ක සටන් කරමින් තමන්ගේ අරමුණ කරා යන්න වීරිය තියෙන්න ඕන. වීරිය අවශ්‍යයි. තමන්ට අදිෂ්ඨානය ඇති කරගත්තු අරමුණ සඵල කරගන්නට හැම දවසකම කම්මැලි නැතිව තමන් කරන කටයුතු ටික කරන්න ඕන. ඒ වුණොත් ඔබට ධනවත් වෙන්න පුළුවන්. ලෞකිකව ධනවත් වෙන්න පුළුවන්. ලෞකිකව ධනවත් වෙන්නේ වීරියවන්ත මිනිස්සු. හරියට ධනවත්. හරි පදනමක් ඇතුව ධනවත් වෙන්න. දැන් අපේ ලංකාවේ වගේ ධනවත් වෙච්ච මිනිස්සු ඉන්නවා මම දන්නවා මේ කාලේ. සමහර ව්‍යාපාර කරපු 100 දෙනෙකුගේ ව්‍යාපාර නැති කරලා දාලා එක මිනිහෙක් දෙන්නෙක් ඒ ව්‍යාපාරවල සියලු දේවල් අයිති අල්ලගන්නේ. තාම ජාවාරංකාර විදියට. ඔය ධනෙ ඒගොල්ලෝ තියලා යනවා. හැබැයි ඒ කරපු අපරාධවලට විපාක අරන් යනවා. විපාක අරන් යනවා. ඒව නවත්තන්න බෑ කාටවත්. ඒ කර්ම විපාක ඒගොල්ලන්ට පාර ගන්න වෙනවා. ලෝකෙ කොයි රටේ කරත් එච්චර තමයි. ලෝකෙ කොයි රටේ කරත් කවුරු කරත් ඒව කරේ තාම නරක විදියට නම් තම බලය යොදාගෙන දේශපාලනික හයිය යොදාගෙන පගාව දීලා කපටිකම් කරලා ඒව කරා නම් ඒවට විපාක කවදා හරි එනවා. අපිට බලන් ඉන්න දෙයක්වත් නැහැ ඒව එනවා. මොකද වපුරණේව නෙලන්න ඕන. වපුරණේව තමයි නෙලන්න වෙන්නේ. යාදිසං වපතේ බීජං යාදිසං තාදිසං හරතේ පලං. වපුරණ බීජවලට සාපේක්ෂව තමයි අස්වැන්න නෙලන්න වෙන්නේ. උඳු වැපුරුවොත් උඳු කියලා කියන්නේ නේද? කජු ඉන්දුවත් කජු. කජු ඉඳලා කොස් කඩන්න ගිහින් හරියන්නේ නැහැ. ඒ වෙනවා. එනිසා ඉගෙන ගන්න දරුවෝ උසස් පෙළ කරන පුතාලා දෙන්නත් අනිත් පුතත් ඉගෙන ගන්නවා නම් බාලම පුතණුවනොත් බණ අහන අයගේ දරුවෝ ඉගෙන ගන්න අය ඉන්නවා නම් ඒ දරුවන්ටත් මම යෝජනා කරන උත්සාහය බැරි නෑ. දැන් මට අවුරුදු 42කට කිට්ටුයි. මම උදේ 4:00ට නැගිටිනවා.
මෙහෙත් හරි සීතල රටක්. හැමදාම රෑ 12 වෙනවා නිදා ගන්නකොට සැතපෙනකොට. 4:00 වෙද්දී අනිවාර්යෙන්ම නැගිට ගන්න ඕන. ඒ අවදි වෙලා පාඩම් කරනවා. ඊට පස්සේ පන්සලේ සේනාසනේ මම මේ වැඩ ඉන්න. බුද්ධ වන්දනා කරලා පිරිත් කියලා බණ කියලා දායකයින්ට එන අයට ඒ කටයුතු කරලා අනිවාර්යයෙන්ම 7:00 වෙනකොට ඉස්කෝලේ යන්න පිටත් වෙන්න ඕන. ලැන්ග්වේජ් ස්කූල් එකට. එහි 9ට පටන් ගත්තම හවස 3 වෙනකන් ඉගෙන ගන්නවා. ඒ ඇවිල්ලා ධර්ම දේශනා කරන්න ඕනේ. සේනාසනේ කටයුතු තියෙනවා. ඒත් අධ්‍යාපනයේ කඩාකප්පල් කරගෙන නැහැ. මෙහෙට මම ආපු අරමුණට අධ්‍යාපනිකව මේ භාෂාව ඉගෙන ගන්න. විශාල වීර්යයක් ගන්නවා. ඒ වීර්යයට ප්‍රතිඵල තියෙනවා. වයසක් නැහැ කියලා මං කිව්වේ ඒකයි. වයස ප්‍රශ්නයක් නෙමෙයි. උත්සාහය තමයි වැදගත්. උත්සාහවන්ත නම් තමන්ට ඕන වයසකදී යම් අරමුණු සාක්ෂාත් කරගන්න පුළුවන්. දැන් වයෝ වෘද්ධ භික්ෂුන් වහන්සේ නමක්නේ බුදුහාමුදුරුවන්ගේ පළවෙනි මාර්ගඵලලාභී ශ්‍රාවකයන් වහන්සේ. අඤ්ඤා කොණ්ඩඤ්ඤනේ. අඤ්ඤා කොණ්ඩඤ්ඤ රහතන් වහන්සේනේ. උන්වහන්සේ තමයි පළවෙනි ශ්‍රාවකයන් වහන්සේ. මාර්ගඵල ලැබපු වයෝ වෘද්ධම කෙනා. පස්වග භික්ෂුන් අතර ඉඳපු වයෝ වෘද්ධම කෙනා. එහිඳ ඔබ හොඳට අවබෝධ කරගන්න ඕනේ. ඔබ හොඳට තේරුම් ගන්න ඕන. උත්සාහය තියෙනවා නම් දේවල් බෑ කියලා නෑ. පුළුවන්. පුළුවන්. වීරය කරන්න. වීර්යය උත්සාහය ඔබට බොහෝ දේවල් ජීවිතේ ජයග්‍රහණ විදියට අනිවාර්යයෙන්ම ලබා දෙවි. මේ බුද්ධ වචන මම ඔබට මගේ උපමාවක් කිව්වේ වයස කීයද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි කියන එක පෙන්වලා දෙන්න. විභාග සමත් වෙන්න. තමන් නොදන්න දෙයක දැනුම දියුණු කරගන්න උත්සාහය. එතනින් තමයි උඩට එන්නේ. ඒ උත්සාහයෙන් ඇති කරගන්න පදනමකින් කෙනෙක් උඩට ආවට පස්සේ ඒක කාටවත් උදුර ගන්න බෑ. ඒක උදුර ගන්න බෑ කාටවත්. මොකද උත්සාහයෙන් තමන් හරියට පියවර තියලා ගියපු ගමනක්. ඒවා මේ පැරෂුට් වලින් ගිහිල්ලා යම් තැනකට ගොඩ වැදෙන වගේ නෙමෙයි. ලොකු බලගත්ු මිනිස්සෙකුගේ පවුලක දරුවෙක් වීම නිසා එහෙම තැනකට යෑමෙන් එයාලට පවතින්න බෑ. මොකද මේ පවුල් පසුබිම් වලට ඕවට මේවට ලැබෙන දේවල් ඒවයි ඉන්න බෑනේ. ලබා ගන්න පුළුවන් වුණාට ඒව දිගටම තියාගන්න බෑ. ඔබ යම් කිසි තැනක ඉඳලා යම් තැනකට ඇවිදගෙන ගියොත් ඒ හැම පියවරකදීම ඔබ ඉගෙන ගන්නවා. උඩින් ගිහින් පාත් වුණා වගේ නෙමෙයි. හැම පියවරකදීම ඔබ අත්දැකීම් ලබනවා. නොකල යුතු දේ, කල යුතු දේ කොහොමද ඒක කරගන්නේ? කොච්චර දේවල් ලැබෙනවද? උත්සාහවන්තව යන ගමනේදී කොච්චර දේවල් ලැබෙනවද? එහෙනම් උත්සාහවන්ත වෙන්න. ඔබට පුළුවන් ඒක කරන්න. ඉගෙන ගන්න දරුවෝ වගේම මම යෝජනා කරනවා අපේ වැඩිහිටියන්ටත් තමන් ධනවත් වෙන්න, පොහොසත් වෙන්න ඕන නම් කෙටි පාරවල් ගැන හිතන්න එපා. ෂෝට් කට් වලින් යන්න පුළුවන් ගමන බොහොම ටික කාලයයි. කෙටි පාරවල් තෝරනව වෙනුවට පාර දුර වුණත් හරි විදියට යන්න. වැරදි විදියට යන්න එපා. ඒ යන පාරේ මග සලකුණු හරියට දැනගෙන
හරියට ඒ දැනුම කුසලතාවයේ ලබාගෙන ගමන යන්න. ඒකට උත්සාහය ඕන. ඒකට කම්මැලි නැති වෙන්න ඕන. ඒකට නිදි වරන්න පුළුවන් වෙන්න ඕන. ඒකට බඩගින්න දරා ගන්න පුළුවන් වෙන්න ඕන. ඒකට මොළය වෙහෙසවන්න පුළුවන් වෙන්න ඕන. අදිෂ්ඨානය. ඒකෙන් තමයි යන්න පුළුවන් කෙනෙකුට ඉස්සරහට. අපේ බුදුහාමුදුරුවන්ගේ වටින ඉගැන්වීම කොහොමද ධනය ලබන්නේ? ලෞකික ධනය ලබන්නත් උත්සාහය, ලෝකෝත්තර ධනය, පරම ධනය නිවනනේ. උතුම් නිවන ලබන්න. ඒ උතුම් නිවනටත් වීරය. වීරයවන්ත කෙනා තමයි උතුම් නිවන අවබෝධ කරගන්න ගමන සාර්ථක වෙන්නේ. වීරයවන්තකම නැති කම්මැලි අයට කවදාවත් මේ ශාසනයේ ප්‍රතිඵල ලබන්නට බැරි බව භාග්‍යවතුන් වහන්සේම දේශනා කරලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේම දේශනා කරලා තියෙනවා. ඒ කාරණේ දෙවෙනි කාරණේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා ලවක යක්ෂයා කොහොමද කීර්තියට පැමිණෙන්නේ කියලා. කීර්තියට පැමිණෙන්නේ කොහොමද? කීර්තිමත් කෙනෙක් වෙන්නේ කොහොමද? අනිත් අයට ප්‍රිය වෙන, අනිත් අය ඔබව විශ්වාස කරලා ඔබ වටා රොක් වෙන කෙනෙකු බවට ඔබපත් වෙන්නේ කොහොමද? කීර්තිය ලබා ගන්න නම්, කීර්තිය ප්‍රසිද්ධිය නෙමෙයි, ප්‍රසිද්ධිය ලබා ගන්න කාටත් පුළුවන්. ඉවෙච්චර ලොකු දේවල් නෙමෙයි. මේ මීඩියා පාවිච්චි කරගෙන ඕනම කෙනෙකුට ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. ඒක එච්චර ලොකු දෙයක් නෙවෙයි, එච්චර අමාරු දෙයක්ුත් නෙමෙයි ප්‍රසිද්ධ වෙනවා කියන එක. අමාරු දේ ජනප්‍රිය කීර්තිමත් කෙනෙක් වෙන එක. කමාරුයි. අන්නේ කීර්තිමත් භාවය ඔබට ලබා ගන්නට ඕන නම්, ඔබ කීර්තිමත් කෙනෙකු බවට පත් වෙන්න ඕන නම්, ඔබ කල යුතු දේ තමයි ඒ කීර්තිමත් භාවය ලබා ගන්න සත්‍යවාදී වෙන්න කියන එක. බොරු කියපු අයට ප්‍රසිද්ධිය හම්බෙනවා, ටික කාලයකට කැමති වෙනවා නේ. බලන්නකෝ අපේ රටේ කලින් කලටපත් වෙන ආණ්ඩුවල දේශපාලඥයෝනේ පාටපල් බොරු කියලා එනවනේ. අද ඒ බොරුම මිනිස්සු ඒවයි කෑලිම අරගෙන විහිළු කරනවා, සාප කරනවා. හැම ආණ්ඩුවකටම මේගොල්ලොන්ට විතරක් නේ, හැම අයටම ඕක තමයි උනේ. කියන්නේ කරන්න බැරි දේවල් කියනවා, අමු බොරු නිර්මාණය කරනවා. ළඟට බොරුවෙන් ආවම වෙන්නේ බොරුවෙන්ම විනාශ වෙලා යනවා. ඒකයි ඒකේ තියෙන ඛේද වාචකේ. කාට වුණත්, පැවිද්දට වුණත්, ගිහියට වුණත්, දේශපාලකයා වුණත්, කාට වුණත් බොරුවෙන් කීර්තිමත් කෙනෙක් වෙන්න බෑ. බොරුවෙන් ප්‍රසිද්ධ වෙලා බලයක් ලබාගෙන ටික කාලයක් ඉන්න පුළුවන්. ඒත් ඔබට කීර්තිය ඕන නම්, යසස ඕන නම්, ජනප්‍රියත්වය ඕන නම්, ඒකේ අනිත් අය ආදරය කරන මිනිස්සෙක් වෙන්න ඕන නම්, අනිත් අය ඔබට කැමති කෙනෙක් වෙන්න ඕන නම්, ඔබව ප්‍රිය කරන කෙනෙක් වෙන්න ඕන නම්, ඒ ජනප්‍රියත්වය, ඒ කීර්තිය ඔබට ලැබෙන ක්‍රමය තමයි සත්‍යවාදී වීම. කරන්න පුළුවන් දේවල් කීම, කියන්න පුළුවන් දේවල් කිරීම. ඒ දෙක තමයි පදනම. කරන්න පුළුවන් දේවල් කීමත්, කියන්න පුළුවන් දේවල් කිරීමත්. සත්‍යවාදී. සත්‍යවාදී කෙනා කීර්තිමත් මිනිස්සෙකු බවට, ජනප්‍රිය මිනිස්සෙකු බවට පත් වෙනවා. බුදුහාමුදුරුවෝ තරම් සත්‍යවාදී වෙන උත්තමයෙක් මේ ලෝකේ පහළ වුණා කියලා මා විශ්වාස කරන්නේ. උන්වහන්සේ අදටත් උන්වහන්සේගේ කීර්තිය වෙන ආගමිකයෝ අතරත් පැතිරෙනවානේ. දැන් හින්දු ආගමික ශිව දෙවියන් අදහන ආගමික ගුරුවරයෙක් ඉන්නවා, ප්‍රකට කෙනෙක් ලෝකෙම, ಭಾರತයේ හරිම ප්‍රකට කෙනෙක්, සද්ගුරුනේ. සද්ගුරු කියලා.
ඔහු මං අහන් ඉන්නවා. ඔහු බොහෝ වෙලාවල් වලට තාම ගෞරවයෙන් උපුටා දක්වන්නේ බුදුරජාණන් වහන්සේ. ගෞරවයෙන් උපුටා දක්වන්නේ. ඔහු බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල් ලස්සනට sannivedanaya කරනවා. ඔහු හින්දු භක්තිකයෙක්. හැබැයි ඒ සත්‍යවාදී උත්තමයාගේ ඒ සත්‍යවාදී වචන මගේ අරලා යන්න බෑනේ. කොයි ආගමේ හිටියත් මෙතන කැමැත්තක් එනවනේ මේ ගුරුවරයා හරි කියලා. මම දකිනවා ඔය සමහර ලංකාවේ ඊටාම මේ ප්‍රකටනේ ඊටාම මේ ප්‍රකට වෙන මේ ප්‍රවෘත්ති දැකලා සමහර අන්‍යාගමිකයෝ හරි දුකෙන් කමෙන්ට් දානවා. හරි දුකෙන් කමෙන්ට් ලියනවා. ඒගොල්ලෝ කියනවා අපි මේ ආගමේ ඒ වුණත් අපි බුදුදහමට ගොඩාක් ආදරෙයි. අපි බුදුදහමට ගොඩක් ආදරෙයි. ඇයි මෙහෙම කරන්නේ කියලා හරි වේදනාවෙන් අහනවා. ඇයි මෙහෙම හැසිරෙන්නේ කියලා බෞද්ධයින්ගෙන් සමහරලාවට බෞද්ධ භික්ෂූන්ලගෙන් අහනවා. එයි මෙතන තියෙන ආදරයනේ. මෙතන අවංක ගෞරවයක් තියෙනකොට මොකද දන්නවා බුදුරජාණන් වහන්සේ වදාළ දේවල් ඒවා හරියට හරි කියලා. කොයි ආගමේ හිටියත් අහුම්කම් දෙන කෙනාට තේරෙනකොට මහා ගෞරවයකුයි ආදරයකුයි ඇති වෙනවා බුදුරජාණන් වහන්සේ ගැන. ගරුත්වයක් ඇති වෙනවා. කැමැත්තක් ඇති වෙනවා. බුදුහාමුදුරුවන් කියන උත්තමයා මේ ලෝකේ ජනප්‍රියම කීර්තිමත්ම උත්තමයෙක් බවට පත් වෙලා තියෙන්නේ. උන්වහන්සේ සත්‍යවාදී. උන්වහන්සේ කවදාවත් දුක දෙයට දුක කියලා මිසක සැප කියලා කිව්වේ නැහැ. දුකක් තියෙනවා නම් දුකක් තියෙනවා. හංගන්නේ නැහැ. සත්‍යවාදී. දුකට ඇත්තම හේතුව තණ්හාව බව බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ ප්‍රථම වතාවට නිර්භයව දේශනා කරා. ඒක විප්ලවයක්. ඇයි? දුකට හේතුව ලෙස දේශපාලනික ආර්ථික සමාජීය විවිධ හේතු කියපු ලෝකෙක බුදුහාමුදුරු දේශනා කළා නැහැ. දුකට හේතුව ඔබේ ඇතුලේ තියෙන තණ්හාව. ඔබේ ඇතුලේ තියෙන බලාපොරොත්තු. ඔබ ඇතුලේ ඔබේ අභ්‍යන්තරයෙන් අනිකගෙන් දේවල් බලාපොරොත්තු වීම. දේවල් වලට ඔබේ තියෙන වසඟය. මේ විදිහට බුදුරජාණන් වහන්සේ සත්‍ය දේශනා කළා. එය එක තැනකට ගියාට පස්සේ මිනිස්සුන්ට තේරෙනවා. ප්‍රාථමිකම අවස්ථාවේ ජීවත් වෙන මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රඥා ගෝචර ධර්මය තේරෙන්නේ නැහැ. පව්වේ මිනිස්සු. හැබැයි මේ යම් තලයකට ආපු අයට තේරෙනවා කොයි ආගමේ හිටියත් බුදුහාඳුරෝ කියපු දේවල් හරි ආශ්චර්යමත් හරි ලස්සන අසිරිමත් සත්‍යක් නේ කියලා. ආදරය කරනවා. කැමති වෙනවා. ඒකයි ඔබට යෝජනා කරන්න මෙත් සිතින් ඔබ හොඳට අවබෝධ කරගන්න මේ ලෝකේ ජනප්‍රිය වෙන්න කීර්තිමත් වෙන්න තියෙන ක්‍රමය තමයි සත්‍යවාදී වීම. ඇත්ත කතා කරන කෙනෙක් වීම. මතක තියාගන්න ඇත්ත කතා කරන අයට මුලින් ටිකක් පහර දෙනවා. පස්සේ තමයි ජනප්‍රිය වෙන්නේ. පස්සේ තමයි ආදරය කරන්නේ. ගෞතම බුදුරජාණන් වහන්සේට කොච්චර පීඩා තිබුණාද? එවකට ආගමික සංස්ථාවන් ගෙන්නේ. ජේසුතුමා සත්‍ය කතා කරපු කෙනා හරියට පීඩා වින්දා. කුරුසිය ඇන ගැහුවා. සත්‍යවාදී කෙනෙක් නේ ගොඩක්.
ඇත්ත දේවල් කියලපු කෙනෙක් ගුරුවරයෙක් විදියට. ගොඩාක් දේවල් මිනිස්සුන්ට ආදරෙන් ඇත්තවල් කියලා දීපු කෙනෙක්. ක්‍රිස්තියානි කතෝලික ධර්මයේ සියල්ලටම එකඟ නැති වුණාට ජීසස් තුමාගේ බොහොම වටින ඉගැන්වීම් කියමන් ප්‍රකාශන තියෙනවානේ. යුරෝපයට මේ මැද පෙරදිග කලාපයට ගැලපෙන විදියට එතුමා යමක් දේශනා කරා. හැබැයි එතුමාට හිංසාව ආවේ. හැබැයි අද කොතනත් යාගම් භක්තිකයෝ ජේසුතුමාව සිහි කරනවා. ඒ කීර්තිය කාටවත් උදුර ගන්න බෑනේ. ඒ කීර්තිය කාටවත් උදුර ගන්න බෑ. ඒක මිනිස්සුන්ගේ මේ ඇතුලෙන් උපදිච්ච එකක්. ඒක බලෙන් උපදවගත්තු එකක් නෙමෙයි. ඒක ඉපදුණු එකක් මිනිස්සුන්ගේ හිතේ. ඒ කියන්නේ ජනප්‍රියත්වය කියන එක නැත්තම් කීර්තිමත් භාවය කියන එක ඒක මිනිස්සුන්ගේ ඇතුළෙන්ම ඉපදිලා ඒක එළියට මතුවෙන්න පටන් ගන්නවා. කවුරු හරි ගැන. එහින්දා ඔබ ඒ උතුම් කීර්තිය අපේක්ෂා කරනවා නම් ඔබ කැමති නම් ඇත්තටම කීර්තිමත් වෙන්න. මං කියන්නේ ප්‍රසිද්ධ වෙන්නවත් මොකක්වත් නෙවෙයි. කීර්තිමත් වෙන්න ඔබ කැමති නම් ඔබ මගේ යෝජනාව තමයි සත්‍යවාදී වෙන්න. ඔබට මිනිස්සු ආදරය වෙන්න පටන් ගන්නවා. ඒ ආදරය කාටවත් උදුර ගන්න බැරි වෙනවා. ඊළඟ කාරණේ අන්තිම කාරණේ අත කතා කරන කොහොමද යාළුවෝ ලබා ගන්නෙ? කොහොමද යාළුවෝ ලබා ගන්නෙ කියන එක. බුදුහාඳුරු දේශනා කරන කැමති දේවල් දෙනකොට තමයි යාළුවෝ හම්බ වෙන්නේ කියලා. ඒ කිව්වේ අපි කැමති දේවල්, අපි ආස දේවල්, අපිට අවශ්‍ය දේවල් අපි අන් අයට පරිත්‍යාගශීලී වෙනකොට අපිට යාළුවෝ හම්බ වෙනවා. අපට අකමැති, අපිට අවශ්‍ය නැති අපේ කුණු ගොඩවල් දුන්නට අපිට හොඳ යාළුවෝ හම්බෙන්නේ නැහැ. අපි කැමති දේවල් දෙන්න ඕනේ. අපි ආස දේවල් අපි යාළට දෙන්න ඕනේ. කැමති දේ දෙනකොට යාළුවෝ හම්බ වෙනවා. කැමති දේ දෙන කෙනෙක්. තමන් කැමති දේ අනේකාට පිරිනමන්ට හයිය එනවා කියන්නේ මොන තරම් හොඳ ගුණයක් Taman තුල දියුණු වෙලාද. එතකොට කෙනෙක් ඔබත් එක්ක ඇති කරගන්න මිත්‍රත්වයේදී කල්පනා කරනවා මේ මෙයා එයාට කරදරයක් වෙන දෙයක් නෙමෙයි මට දුන්නේ. එයාට තියාගත්තොත් ගොඩාක් අවශ්‍ය දෙයක් එයා මට දුන්නානේ. සමාවෙ. එතකොට ඒ ඇති වෙන ගරුත්වය, ඒ ඇති වෙන කැමැත්ත, ඒ ඇති වෙන විශ්වාසය ඒක හරි ආශ්චර්යමත් විදියට ඉස්සරහට වැඩෙන එකක්. ඒකයි බුදුහාඳුරු දේශනා කරන්නේ. හොඳ යාළුවෝ ලබා ගන්න ඕන නම්, හොඳ යාළුවෝ ඕන කියලා හිතනවා නම් කැමති දේවල් දෙන්න. කවුරු කැමති දේවල්? තමන් කැමති දේවල්. තමන් ආස දේවල් දෙන කෙනෙක් වෙන්න, පරිත්‍යාගශීලී කරන කෙනෙක් වෙන්න. තමන් ආස දේ පිරිනමන්න පුළුවන් කෙනාට හොඳ යාළුවෝ මුණ ගැහෙනවා. හොඳයි. ඊටම වටින ප්‍රශ්න 4කට බුදුහාමුදුරුවෝ දීපු උත්තර. මගේ උත්තර නෙමෙයි එකක්වත්. බුදුහාමුදුරුවෝ දීපු උත්තර. පළවෙනි එක කොහොමද ප්‍රඥාව ලබන්නේ? බුද්ධ ආදී සත්පුරුෂය ඇසුරු කරන්න, ඒ සත්පුරුෂයින්ගේ ධර්මය ඇසුරු කරන්න, ඒ ධර්මයේ විචාරශීලීව තේරුම් ගන්න, මෙනෙහි කරන්න ප්‍රඥාව ලැබෙයි. ඊළඟට කොහොමද ධනය ලැබෙන්නේ? ධනය ලබා ගන්න ඕන නම් අපරිමිතව අඛණ්ඩ වීරියයක ලිහිල් නොවුණු පරාක්‍රමයක නියැලෙන්න. ඊළඟ කාරණේ කොහොමද කීර්තිය ලබන්නේ? සත්‍යවාදී වෙන්න, ඇත්ත කතා කරන කෙනෙක් වෙන්න. ප්‍රසිද්ධ වෙන එකක් නෑ, ඒත් කීර්තිමත් වෙයි. අන්තිම කාරණය කොහොමද හොඳ යාළුවෝ ලැබෙන්නේ?
තමන් කැමති දේවල් දෙන කෙනෙක් වෙන්න. අපූර්ව මඟ පෙන්වීම් 4ක් ඔබ හොඳට ඉගෙන ගත්තා. අද 21 වන ජන්මදිනය සමරන මේ කාලයේ කැනඩාවේ කල්ගරි නුවර කල්ගරි විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යාපනය ලබන විහාන් පුතාගේ විහාන් මද්දුමගේ පුතුණුවන්ගේ 21 වන ජන්මදිනය වෙනුවෙන් අද පින්කම් අම්මයි තාත්තයි එකතු වෙලා සිත කළේ සමන්ති මහත්මියත් අනුරජීව මහත්මාණනුත් රැස්වුණු සියලුම පින් කුසල් දෙවියන්ට අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදය ජන්මදිනය සමරන පුතාටත් අනෙක් දරුවෝ දෙන්නා මේ මාසේ ලන්ඩන් A-level ලියනවා. කැනොල් සහ නෙතුල් නියුන් දරුවෝ ඒ පුතාලා දෙන්නටත් තිවෙන් පුංචි පුතුණුවන්ටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. දෙන්නගේ ආදරණීය අම්මා තාත්තා ජීවත් වෙනවා. පියසේන විමලාවති ඒ වගේම ස්ටැන්ලි මාලනී කියන ආදරණීය මව්පියෝ යත්තන්ට බණාපු බුද්ධ පුතුන් ශ්‍රාවකයින්ටත් අපේ මෙදෙරිපිටි විමල රතන අපේ සහෝදර හමුදුරුවෝ ඉතාලියේ මෝදනා මෛත්‍රී විහාරේ අපේ සායනහන්සේ ඇතුළු බණාපු සායනහන්සලටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපතක් වේවා. කනගවා සුගත සේනාසනය පුජි සුගත සෙනසුන කන්සායි සුගත භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘවර අපේ සහෝදර පූජනීය හුරුළුනිකවැවේ සුදම්ම සායනහන්සේටත් සේනාසනාධිකාරී පූජනීය අම්පිටිය සද්දාවා සායනහන්සේටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපතක් වේවා. බණහපු ඔබට නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් මත් වේවා. උතුම් දෙවිවරුද නිවන් අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මේ පින් කුසල් අනුමෝදනා කරමු. දායකත්වයේ ගත්ත මද්දුමගේ පවුලේ පින්වත් පිරිස නමින් මියගිය ඥාතීන්ට ඒ සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. සුවපත් වේවා, සැපවත් වේවා, දුකින් මිදේවා. බණහපු ඔබේ නමින් මියගිය ඥාතීනොත් මේ පින් අනුමෝදන් වී සුවපත් සැපවත් වේවා, දුකින් මිදේවා. උතුම් නිවනම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට මියගිය සියලුම ඥාතීන්ට මේ පින් කුසල් පාරමී ධර්ම වේවා. මේ භවයේ පුරාම සත්පුරුෂයින්ගේ ඇසුර ලැබේවා. කල්‍යාණ මිත්‍රයින්ගේ ඇසුර ලැබේවා. සද්ධර්මයේ මැසේවා. ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්ට අපි හැම දෙනාටම අද කරගත්ත උතුම් පින්කම පාරමී ධර්මයක් වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා චුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා චුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා චුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති. ඔබ හැම දිනම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.